හරි අනිත් අය නම් පොඩ්ඩක් කිමු ඈ හරි බලන්න දැන් ඔන්න ඔය විදියට අද ඉඳලා බලන්න ඔය විදියට ෆොස්ෆරික් අම්ලේ අණුක ව්‍යුහය මෙන්න මේ විදියට තමයි කොට නැගෙන්නේ. දැන් එනකොට මේව ගෑනීකරණය වෙන්න කොහමද? අපි බලමු මෙයාලා ගෑනීකරණය වෙන්නේ කොහමද කියලා. දැන් අපි ඉස්සර කතා කරා ටික ගෑනීකරණය වෙන කොටස ගෑනීකරණය වෙන විදිය කරා. දැන් මේක බලමු. මෙයා ගෑනීකරණය. එයා ගෑනීකරණය CH3 C double O minus ධන H plus විදියට. ඔන්න කාබොනික් අම්ලය අයනීකරණය සිද්ධ වෙන විදිය. ඊට පස්සේදී ඇසිටික් අම්ලය අයනීකරණය වෙන විදිය කරා. දැන් කාබොනික් අම්ලය අරගත්තොත් මේ කාබොනික් අම්ලය කොහෙද තියෙන්නේ පුතේ? කාබොනික් අම්ලය අහලා තියෙනවද කොහෙද තියෙන්නේ මේක? කොහෙද මේ කාබොනික් අම්ලය තියෙන්නේ? කොහෙද පුතේ? වතීෂ වේලාසරම ඇවිල්ලා නේද? බාන කොහෙද මේ කාබොනික් අම්ලය තියෙන්නේ? පසිදු අහලා තියෙනවද කාබොනික් අම්ලය කියන එක නම? මේ නම අහලා තියෙනවද? කොයිද මයික්‍රොෆෝන් ඔන් කරලා කතා කරන්න අහලා තියෙනවද? පූජා තියෙනවා. කොහෙද අහලා තියෙන්නේ කාබොනික් අම්ලය ගැන? මේ ඕගොල්ලොන්ට මේක හරි ජනප්‍රිය නමක් වෙන්න ඕන කාබොනික් අම්ලය කියන එක. බීම වලද තියෙන්නේ? ඒක හරි බීම වල තියෙන්නේ මේ කාබොනික් අම්ලය. දැන් බීම හදන්නේ විශේෂයෙන්ම සෝඩා අරගත්තොත්. සෝඩා හදන්නේ ජලයට කාබන් ඩයොක්සයිඩ් වේගයෙන් පොම්ප කරලානේ නැත්නම් අධික පීඩනයකට පොම්ප කරලානේ. එතකොට ජලය කියන්නේ H2O. කාබන් ඩයොක්සයිඩ් දානවා. ඔය දෙකේ එකට එකතු වුණාට පස්සේ ඔන්න හයිඩ්‍රජන් ඔන්න H2CO3 කාබොනික් අම්ලය කියලා ජලයේ කාබන් ඩයොක්සයිඩ් දෙක එකට එකතු වෙලා හැදෙන සංයෝගයක්. ඊට පස්සේ මේ අයනීකරණය වෙන්නේ කොහමද? මෙයා ජලයට දාපුවා අයනීකරණය වෙනවා H+ ධන C ධන HCO3 minus විදියට. මෙන්න ඒක අයනීකරණය වෙන විදිය. ඊළඟ ෆොස්ෆරික් අම්ලය. ඒක ස්ටෙප් කීපයක් ඔස්සේ මේ සම්පූර්ණ මේක අයනීකරණය වෙනවා. පළවෙනි ස්ටෙප් එක H+ ධන H2PO4. ඔන්න පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එකේදී දෙකයි H+ ධන HPO4. ඔන්න දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එකේදී ආයේ 3යි H ධන PO4 3 minus 2 minus ඔය විදිහට ස්ටෙප් 3කට මේක අයනීකරණය වෙනවා. මෙයා ස්ටෙප් දෙකකට අයනීකරණය වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ස්ටෙප් එකේදී H දෙකයි H+ කියන හයිඩ්‍රජන් දෙකක් ධන හයිඩ්‍රජන් දෙකක් එනවා. දැන් මේගොල්ලෝ ස්ටෙප් කීපයකට තමයි අයනීකරණය වෙන්නේ. එක ෂොට් එකකටම අයනීකරණය වෙන්නේ නැහැ. දෙකයි H+ ධන CO3 minus CO3 2 minus ඔය විදිහට දෙවෙනි අවස්ථාවටත් අයනීකරණය සිද්ධ වෙනවා. මේ කොහොම අයනීකරණයක් වුණත් මෙයාලගේ සුවිශේෂී ගතියක් කියලා තමයි ජලීය ද්‍රාවණයකදී මෙහෙම මේ ආකාර තුනටම නැත්නම් මේ ආකාර දෙකටම අයනීකරණය වෙච්ච අයයි අයනීකරණය නොවෙච්ච අයයි කියලා මේ හැමෝම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. තේරුණාද? එතකොට ජලීය ද්‍රාවණයකට දැම්මහම මෙන්න මෙහෙම භාගික අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනයන නිදහස් කරන අයට තමයි අපි කවුරු කියලාද කියන්නේ? දුබල අම්ල කියලා කියන්නේ. මාත්‍රිකාව දුබල අම්ල කියලා ලියලා ඉක්මනට මේ ටික දාගන්න. මාත්‍රිකාව දුබල අම්ල කියලා ලියලා ඉක්මනට මේ ටික දාගන්න.
මෙතන හයිඩ්‍රජන් මාත්‍රිකාව දුබල අම්ල කියලා ලියලා ඉක්මනට මේක දාගන්න. වදේශකවාද අභිෂේක් අමෝත් දෙන්න. වදේශය අභිෂේක්ට ගෝල්ලා ගත්ත ආංශ කරන්නේ නැහැ. නෙදියේදී අමෝදත් නෙදියේදී ලස්සනද. මං කිව්වත් එක්ක. ඒක නෑ ඊයේ මැසේජ් එකක් දාලා තිබ්බා. හරිද ඉවරයිද? පොඩ්ඩක් ඉන්න සර්. දුබල අම්ල හරි සර්. ඉවරද හැමෝම? ඔව් සර්. ඉවරයි නේද? හරි එහෙනම්. දුබල භස්ම දුබල අම්ල අපි ලියමු. ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින් ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින් හයිඩ්‍රජන් ධනායන මුදාහරින සංයෝගයන් ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින් හයිඩ්‍රජන් ධනායන මුදාහරින සංයෝගයන් දුබල අම්ල ලෙස හඳුන්වයි. මෙහිදී ජලීය ද්‍රාවණයට එක් කරන ලද අම්ල වලින් කොටසක් පමණක්
අයනීකරණයට භාජනය වී අයනීකරණයට භාජනය වී අයනීකරණයට භාජනය වී හයිඩ්‍රජන් ධනායනය හා හයිඩ්‍රජන් ධනායනය හා අදාළ ඍණායනය බවට හයිඩ්‍රජන් ධනායනය හා අදාළ ඍණායනය බවට අදාළ ඍණායනය බවට පත් වේ. අදාළ ඍණායනය බවට පත් වේ. තවත් කොටසක් අයනීකරණය නොවි තවත් කොටසක් අයනීකරණය නොවි අදාළ ද්‍රාවණය තුළ නිදහසේ පවතී. අදාළ ද්‍රාවණය තුළ නිදහසේ පවතී. කොටසක් අයනීකරණය වෙනවා. කොටසක් අයනීකරණයක් වෙන්නේ නැහැ. අයනීකරණය වෙච්ච අයයි අයනීකරණය නොවෙච්ච අයයි අදාළ ද්‍රාවණය තුළ අපිට දැක් ගන්න හමු වෙනවා. ඒක තමයි අපිට මේකේ දකින්න පුළුවන් සුවිශේෂී දේ. දැන් අපිට යන්න තියෙනවා විද්‍යාගාරයේ භාවිතා වන අම්ලවල ගුණ ගැන කතා කරන්න. දැන් ගුණ ගැන කතා කරන්න කලින් අපි දන්න දෙයක් තමයි විද්‍යාගාරයේ තියෙන ගොඩක් අම්ල. දැන් පාසල් විද්‍යාගාර නම් සාමාන්‍යයෙන් අපිට ගොඩක් පාසල්වල තනුක අම්ල තමයි දැක්කන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ අම්ලයක් කියන එක ගත්තාම HCl හරි සල්ෆියුරික් හරි නයිට්‍රික් හරි වගේ අම්ල අරගත්තාම මේගොල්ලෝ සාන්ද්‍ර අම්ල විදිහට තමයි විද්‍යාගාරේ තියෙන්නේ. ඒතර සාන්ද්‍ර අම්ල වල ජලීයතාවය ඇත්තේ නැහැ. ඒක ගොඩක් ජලය නැතිව තමයි තියෙන්නේ. ඒතර මේ සාන්ද්‍ර අම්ල ටික අපි කරන්නේ විද්‍යාගාරයේ බොහෝ පරීක්ෂණවලදී සාන්ද්‍ර වරගන්නේ නැහැ. ඒව අරගන්නේ තනුක විදිහට තමයි අරගන්නේ. තනුක කරගන්නේ කොහොමද? අම්ල ජලයත් එක්ක මිශ්‍ර කරලා අපි තනුක කරලා තමයි පරීක්ෂණ වලට අරගන්නේ. හැබැයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල විද්‍යාගාරවල මේ අධිසාන්ද්‍ර අම්ල අපිට දැක ගන්න හමු වෙනවා. එතකොට මේ අධිසාන්ද්‍ර අම්ල පරිහරණය කිරීමේදී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අම්ලවලට තියෙන අති විශාල විකාදන හැකියාවක්. ඒ නිසාම අම්ලයක් වගේ එකක් අපේ ඇඟට වැටුනොත් අපේ ඇඟ පිච්චෙනවා. ඒ වගේම අධිසාන්ද්‍ර රාජ අම්ල වගේ හරි සුවිශේෂී අම්ල වර්ග තියෙනවා. අධික විකාදන හැකියාවක් තියෙනවා තියෙනවා. ඒ වගේ අම්ලයක් මෙහෙම මේ පැත්තෙන් අල්ල වගේ එකක් උඩට වැටුනොත් එහෙම අර අම්ලෙ බිඳුවා ආය අනිත් පැත්තෙන් මේව මේ පැටෙන්න පටන් ගන්නවා. එතකොට අත මෙහෙම බැලුවාම අපිට පේනවා අත මැදින් පොඩි සිදුරක් කියනවා. ඒ තරම් විකාදන හැකියාවක් අම්ලවලට තියෙනවා. එතකොට මේ විකාදන හැකියාව අම්ලවලට තියෙන සුවිශේෂී ගුණයක්. ඒ නිසාම අම්ල ලී ලෝහ වගේ මතු පිටවල් වලට එක් කරන්න එපා කියලා තියෙනවා. එහෙම එක් කරත් එහෙම අදාළ ද්‍රව්‍ය වේගයෙන් විකාදනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සම මතර වැටුනොත් එහෙම පිළිසුම් තුවාල ඇති වෙනවා. ඒතර අම්ලවල ගුණ තමයි මෙන්න මේ. ඒතර අම්ලවල මේ ගුණ සාන්ද්‍ර අම්ල වගේ දෙයක් කරගත්තද මේ වගේ බෝතල් වල රූපාකාරයෙන් නිරූපණය කරලා තියෙනවා. එතකොට රූපාකාරයෙන් නිරූපණය කරනකොට එක නිරූපණය කරලා මෙන්න මේකෙන් මේ වගේ මතු පිටට මෙන්න මේකක් දාලා තියෙනවා. මේ දාලා තියෙන එක මත පරීක්ෂණ නලයකින් වැක්කිරෙන අම්ල බිඳුවක් තියෙනවා මෙහෙම. මේ අම්ල බිඳුව වැටුනොත් මෙන්න මෙහෙම විකාදනය වෙනවා කියලා තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තව තියෙනවා මෙහෙම එකක්. අටක් තියෙනවම ඔය තියෙන අතේ මෙහෙම මහපටන් ඉන්නකුත් තියෙනවා. මෙන්න මෙහෙම අතක් තියෙනවා. තියෙන අතේ මෙන්න මෙහෙම කුහරයක් ඇති වෙලා තියෙනවා.
මෙහෙම පෙන්නලා ඒකට දාලා කියලා මේ වගේ එකක්. එතකොට මොකද්ද මේ පෙන්නන්නේ? ඔය අම්ලයේ අතර වැටුනොත් එම අතරත් වැඩි සෙට් වෙනවා කියලා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අතත් විකාදනය වෙනවා කියලා. එතකොට අම්ල වලට තියෙන සුවිශේෂී හැකියාවක් තමයි මේවට ලොකු විකාදන හැකියාවක් තියෙනවා. තේරුණාද? එතකොට දැන් අම්ල වලට තියෙන තව ගුණයක් තමයි ඔයගොල්ලෝ දෙහි කෑල්ලක් අරගෙන දිවේ තියාගත්තොත් එහෙම නැත්නම් විනාගිරි ටිකක් අරගෙන දිවේ තියාගත්තොත් අපිට දැනෙනවා ඇඹුල් රසයක්. ඒතර අම්ල වලට සුවිශේෂී රසය තමයි ඇඹුල් රසය. ඒක අපේ දිවට දැනෙන සංවේදනය. අම්ල අපිට අපේ දිවට දැනෙන්නේ ඇඹුල් රසයක් ඇතිව. ඒතර අම්ල ඇඹුල් රසයි. එහෙමයි කියලා විද්‍යාකාරයේ අම්ල දිවේ තියාගන්න යන්න එපා. ඒ වුණොත් මේක තමයි අපි රස බලන අන්තිම රස බැලෙන්නේ. ආය රස බලන්න දිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර අම්ල අපිට දැනෙන සංවේදන අපේ දිවට දැනෙන සංවේදනය ඇඹුල් රසක් විදියට දැනෙනවා. හැබැයි එහෙමයි කියලා හැම එකකටම මොහොම වෙනවා කියලා කියන්නේ නැහැ. මම කියන්නේ අම්ලවල රස ඇඹුල් රස කියලා කියන්නේ නැහැ. හැබැයි අම්ලයක් අපේ දිවට දැනෙන සංවේදනය ඇඹුල් රසක් විදියට තමයි අපිට දැනෙන්නේ. ඒ වගේම තනුක අම්ලවල තව ගතියක් තියෙනවා තමයි තනුක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් තියෙන ඕනෑම ලෝහයක් තමයි ප්‍රතික්‍රියා කරොත් සෝඩියම් නයිට්‍රජන් සෝඩියම් පොටෑසියම් ෆොස්ෆරස් ඔය වගේ හයිඩ්‍රජන්ට වඩා සක්‍රියතාවය වැඩි ඕනෑම ලෝහයක් සමග ප්‍රතික්‍රියා කරොත් මෙයා හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරලා නැත්නම් හයිඩ්‍රජන් වායුව නිදහස් කරලා අදාළ ලෝහයේ ලවණය බවට පත් වෙනවා. මොකක් බවටද පත් වෙන්නේ? අදාළ ලෝහයේ ලවණය බවට පත් වෙනවා. ඒතර අම්ල හයිඩ්‍රජන්ට වඩා සක්‍රියතාවයෙන් වැඩි ඕනෑම ලෝහයක් සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුවත් අදාළ ලෝහයේ ලවණයත් හදනවා. ඊට පස්සේදී මේ අම්ල කාබනයට බයිකාබනයට සමග ප්‍රතික්‍රියාවෙන් හදනවා අදාළ ලෝහයේ ලවණයත් ජලයත් කාබන් ඩයොක්සයිඩ් කියන මූලද්‍රව්‍ය තුන සංයෝග තුන ගොඩ නැගෙනවා. ඒ වගේම අම්ල සල්ෆේට් සමග අම්ල භස්ම සමග ප්‍රතික්‍රියා කරොත් ගොඩ නැගෙනවා ලවණයත් ජලයත් කියන තුන ගොඩ නැගෙනවා. දැන් අපි බලමු මේ විශේෂිත ගුණ ටික. ඒකින් එකට වෙන වෙනම අම්ලවලට තියෙන විශේෂයෙන්ම විකාදන හැකියාවක්. ලී ලෝහ වගේ පෘෂ්ඨවලට වැටුනහම අම්ල ඒ පෘෂ්ඨ විකාදනය වෙන්න පටන් ගන්නවා. ඔක තමයි අම්ලවල තියෙන සුවිශේෂී ගතිය. ඒ වගේම මේ අම්ල දේහමත් සමමත පිටට වැටුනහම සමමත පිට පිලිස්සීම් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසාම අම්ල කියලා කියන අන්තරාදායක රසායනික ද්‍රව්‍යයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම සර් අම්ල ගිනි ගන්නවද? අම්ල ගිනි ගන්නෙ නැහැ. හැබැයි අම්ල තව කෙනෙක් එක ප්‍රතික්‍රියාවකදී තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඔය තාපදායක ප්‍රතික්‍රියාවදී ගිනි ගන්නවා. අම්ල නිකන් ගිනි ගන්නෙ නැහැ. අම්ල තව එකක් එක්ක ප්‍රතික්‍රියා කරොත් ඒ ප්‍රතික්‍රියාව තාපදායක නම් ඒ තාපදායක ප්‍රතික්‍රියාවද ගිනි ගන්න. දැන් විශේෂයෙන් බලන්න මම අරගන්නවා තනක සල්ෆියුරික් අම්ලය නැත්නම් තනක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඕකටම විසිකලා දානවා සෝඩියම් කැලලා. දාපු ගමන් මොකද වෙන්නේ? දාපු ගමන් ස්ෆෝටනයක් එක්ක ප්‍රතික්‍රියා කරන එක බෝම්බයක් ගහපුවගේ පුපුරනවා. දැන් විද්‍යාගාරයේ මොනවා හරි පිපිරීමක් කරන්න ඕන නම් හිතුනොත් ඒව අපිට කරන්න දෙන්න ලොකු දෙයක් නෑ. ගත්තා හොඳ අම්ල බෝතලයක් අරකට දැම්ම සෝඩියම් කැලලා. ආයෙත් මරාගෙන වරන බෝම්බකාරයෙක් වගේ තමයි. සාරාන් වගේ තමයි. මරාගෙන මැරෙන්න පුළුවන්. ඒවා කරන්න එපා. කරන්න නෙමෙයි කියන්නේ ඇත්තටම මේවා ඒ තරම් අන්තරාදායකයි. ඒ නිසා විද්‍යාගාරයේදී කිසිම වෙලාවක අම්ල සමග සක්‍රියතාවයෙන් ඉහළ ලෝහ දක්වන ප්‍රතික්‍රියා ගැන අපි පරීක්ෂා කරන්නේ නැහැ. එතකොට ඔය අම්ල වල එක ප්‍රතික්‍රියාවක් ඒ තමයි අම්ල විකාදන හැකියාවක් තියෙනවා. ලී ලෝහ වගේ පෘෂ්ඨ වලට වටුනහම මේක විකාදනය වෙනවා. ඒ පෘෂ්ඨය පිච්චෙනවා නැත්තම් කෑලි කෑලි වෙන් වෙලා යනවා. ඒ වගේම ඔය අම්ල අපේ හැම මතට වැටුනහම අපේ සම පිලිස්සීම් සිද්ධ වෙනවා.
ඒ වගේම අම්ලය අපේ දිවට දැනෙන සංවේදනය අරගත්තොත් අපිට ඇඹුල් රසක් දැනෙනවා. ඒතර අම්ලයක රස ඇඹුල් රස නෙමෙයි. අම්ලයක් අපිට දිවට දැනෙන සංවේදනයේදී ජනනය වෙනවා ඇඹුල් රස. හැබැයි ඒ කොහොම වුණත් ඔය ඇඹුල් රස අපි නිරීක්ෂණය කරන්නේ විශේෂයෙන්ම සිට්‍රික් අම්ලය, ඇසිටික් අම්ලය වගේ දුබල අම්ලවල විතරයි. ඒ අම්ලත් අපි අරගන්නේ අපි ආහාර සඳහා පරිභෝජනය කරන ඒ වගේ විතරයි. දැන් විශේෂයෙන්ම සිට්‍රික් අම්ලය තියෙනවා දෙහිෂ වල. ඇසිටික් අම්ලය තියෙනවා විනාකිරි වල. ඒතර දිමියෙක් එහෙම කැවුනහම මොන රසක් එනවද? දිමියෙක් එහෙම කැව දිමියෙක් කුඹියෙක් කැවුනහම මොන රසක් එනවද? කැවිලා තියනවද දිමිය කුඹි එහෙම? කාටවත් නැද්ද? වාදේශ දිමිය කුඹි එහෙම කැවිලා තියනවද? තියෙනවා. දිමියෙක් කුඹියෙක් කැවුනහම දැනෙන රස මොකද? හරි පැණි රසක් එනව නේද? ඇඹුල් රසයි. ඇඹුල් රසයි. ඒතර දිමිය කුඹියයි ඇඹුල් රස වෙන්නේ. ඔන්න මාර ප්‍රශ්නයක්. ඇයි දිමිය කුඹි ඇඹුල් රස වෙන්නේ? ඒ දෙවන ලෝක යුද්ධ කාලේ ඒ ඉතිහාසයේ ගවේෂණය කරන සමහර යුද පටේ ඉඳලා තියෙනවා ඒගොල්ලෝ කාන්තාරවල වනාන්තරවල අතරමං වුණාම එයාලට කෑම නැහැනේ. කෑම වෙනුවට පාවිච්චි කරලා තියෙනවා දිමියෝ කඩියෝ එහෙම. කෑම විදියට කාලා තියෙනවා. අවුලක් නෑ ඇඹුල් රසකුත් එනවා කියලා කියනවා. ඇයි මේ ඇඹුල් රසෙට දිමියෝ කඩියෝ කුඹි වගේ කඩේ ඇඹුල් රස එන්නේ? එයාලගේ බහිස් ඇකිල්ල තියෙනවා ෆෝමික් අම්ලය. ෆෝමික් අම්ලය තියෙන නිසා ඇඹුල් රස එනවා. ඒතර අම්ලයක් අපේ දිවට දැනෙන සංවේදනයේ ඇඹුල් රසක් එනවා. එහෙමයි කියලා විද්‍යාගාරයේ අම්ල ටෙස්ට් කරන්න අපි දිව දාලා බලන්න යන්නේ නෑ අම්ල මොඩල් වලට. එහෙම දැම්මොත් ඒක තමයි අන්තිම රස බැලිල්ල. මොකද ආය රස බලන්න දිවක් ඉතිරි වෙන්නේ නෑ. ඊට පස්සේදී මේ අම්ල ගැන කතා කරනකොට අම්ල වල කතා කරන්න තියෙන අනිත් දේ තමයි සක්‍රීයතා ශ්‍රේණිය. මතක ඇති මම කියලා දීලා තියෙනවා. ලීනාඩ් සීයා රුබි පොල්ලක් බෙල්ලේ ස්ටයිල් කරලා සෝමා නැතිනිය ඇල්ලුවා මෑන්ගේ සිරාවා ක්‍රෝධ යකීගේ කැඩිල්ල කොමල නිසා ටීනා ලෙඩේ හදාගෙන අන්න වැඩි. මේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් තියෙන ඕනෑම ලෝහයක් සමග තරක අම්ල ප්‍රතික්‍රියා කරලා හැදෙනවා පුතේ අදාළ ලෝහයේ ලවණයක් හයිඩ්‍රජන් වායුවක්. දැන් උදාහරණයක් විදිහට අපි අරගමුකෝ මේ සෝඩියම් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා බලන්න ඉන්න. ඔන්න සෝඩියම් දාන HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියාව. ඔය ප්‍රතික්‍රියාවේ හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය H2 හයිඩ්‍රජන් වායුව. මේ ප්‍රතික්‍රියාව අතිශය තාපදායක ප්‍රතික්‍රියාවක්. මේ කොච්චර තාපදායකද කියනවනම් අති විශාල තාපයක් නිපදවනවා. ඒ වගේම මේකෙන් නිපදවන 10 වායුවක් හයිඩ්‍රජන්. මේ නිපදවන තාපය නිසා හයිඩ්‍රජන් ගිනි ගන්නවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේ ගිනි ගැනීම අධි වේගයෙන් සිද්ධ වෙන නිසා මේක අපිට පිපිරීමක් විදියට දැක ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපිට දකින්න පුළුවන් ප්‍රතික්‍රියාව. තේරුණාද? එතකොට අණුක අම්ල ඕනෑම ලෝහයක් හයිඩ්‍රජන්ට වඩා සක්‍රීයතාවයෙන් ඉහළ ඕනෑම ලෝහයක් සමග ප්‍රතික්‍රියා කරලා අදාළ ලෝහයේ ලවණයක් ඒ වගේම හයිඩ්‍රජන් වායුවත් හැදෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන්ගේ මේ අම්ලවල ඊළඟ ගතිය. අය බලමු මොකක්ද ඒ ගතිය කියලා. අම්ලවල ඊළඟ ගතිය. ඒ ගතිය තමයි මේ අම්ල
කාබනේට කැල්සියම් කාබනේට අරගමු. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා HCl. මේ ප්‍රතික්‍රියාවේදී හැදෙනවා පුතේ අදාළ ලෝහයේ ලවණය කැල්සියම් ක්ලෝරයිඩ් දාන අදාළ ලෝහයේ ලවණයත් ජලයත් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව බොන් මෙන්න සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. එතකොට ඕනෑම තනක අම්ලයක් කාබනේට හෝ බයිකාබනේට සමග ප්‍රතික්‍රියාවේදී අදාළ ලෝහයේ ලවණයත් ඒ වගේම ජලයත් කාබන් ඩයොක්සයිඩ් කියන වායුවත් නිපද වෙනවා. ඊළඟට අම්ලයක් භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් භස්මය අපි ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH දාන අම්ල විදියට අරගන්නවා HCl හැදෙනවා ලවණය NaCl සෝඩියම් ක්ලෝරයිඩ් H2O ලවණයත් ජලයත් ගොඩ නැගෙනවා. මේ තමයි අපිට අම්ල ගැන කතා කරන්න තියෙන මූලික ගුණාංග ටික. මාත්‍රිකාව ලියන්න අම්ලවල ගුණ. මාත්‍රිකාව අම්ලවල ගුණ. මාත්‍රිකාව අම්ලවල ගුණ. ඊළඟ ඉවරලා ලියමු පුතේ අපි. සාන්ද්‍ර විද්‍යාගාරයේ ඇති ලියන්න විද්‍යාගාරයේ ඇති සාන්ද්‍ර අම්ල බෝතල් වල සාන්ද්‍ර අම්ල බෝතල් වල සටහන් කර ඇති අන්තරාදායක සලකුණු විද්‍යාගාරයේ ඇති සාන්ද්‍ර අම්ල බෝතල් වල සටහන් කර ඇති අන්තරාදායක සලකුණු ඔබ නිරීක්ෂණය කර ඇත. එනම් සාන්ද්‍ර අම්ල වලට ප්‍රබල විඝාතන හැකියාවක් පවතී. ලී ලෝහ රෙදිවෙනි පෘෂ්ඨ මතට මෙම සාන්ද්‍ර අම්ලයක් වැටුණහොත් එය විඝාතනයට ලක්වේ. තවද සම මත වැටුණහොත් ප්‍රබල විඝාතනයන්ට ලක්වේ. ලී ලෝහ රෙදි වගේ පෘෂ්ඨ වලට වැටුණොත් ඒ පෘෂ්ඨ විකාදනය වෙනවා. සම මත වැටුණොත් ප්‍රබල පිලිස්සුම් ඇති වේ. ප්‍රබල පිලිස්සුම් ඇති වේ. සම මත වැටුණොත් එම ලොකු පිලිස්සුම් තුවාල ඇති වෙනවා. දැන් විශේෂයෙන්ම ඔය විශ්වවිද්‍යාල විද්‍යාගාරවල එහෙම
පාවිච්චි කරන අධිසාන්ද්‍ර අම්ල. මේ අධිසාන්ද්‍ර අම්ල වලට දැන් විද්‍යාගාරය යමන බෝතලවල තියෙන බෝතලේ පියන අරලා මෙහෙම වක් කරන්න තියෙනවා. හැබැයි විද්‍යාගාරවල විශ්වවිද්‍යාල වගේ විද්‍යාගාරවල පාවිච්චි කරන මේ අධිසාන්ද්‍ර අම්ල කොහොම බෝතලේ අරගලා වක් කරන්නේ නැහැ. ඒකට හේතුව දැන් බැරි වෙලාවත් ඔයින් පොඩ්ඩක්වත් අතවතට වගේ වැටුනොත් එහෙම අතෙන් ගන්න දෙයක් නැති වෙන නිසා. ඒ නිසාම ඒ වගේ අම්ලවල අම්ල තියෙන භාජනවල තියෙනවා කරාමයක්. මෙන්න මේ වගේ. මේම භාජනයක් තිබ්බොත් ඔන්න අම්ල භාජනේ. මේම තියෙන මේ අම්ල භාජනේ තියෙනවා පුතේ. මෙන්න මෙහෙන් මේම කරාමයක් තියෙනවා. මේම කරාමයක් තියෙනවා. මේ කරාමය රැළ තමයි අම්ල ටික වක් කරගන්නේ. ඒකට හේතුව තමයි මේ වගේ මේ අන්තරාදායක බව ගොඩක් වැඩි. ඒ වගේම මේ වගේ අම්ලයක් සුළු ප්‍රමාණයක් හරි වැටුනොත් එහෙම එතන ප්‍රබල විකාදනයක් සිද්ධ වෙනවා. ඒ නිසාම විශ්වවිද්‍යාල විද්‍යාගාරවල රසායනික විද්‍යාගාරවල විද්‍යාගාරයේ පසකින් වෙනම වොෂ්රූම් එකක් තියෙනවා. ඒකද බැරි වෙලාවත් ඇඟ මතර වැටුනොත් එහෙම ශනිකව ගිහිලා රෙදි ටික උනා දාලා සම්පූර්ණ ඇඟ වොෂ් කර ගන්නවා. ඒකට හේතුව තමයි හරි ඉක්මනට මේක තනක කර ගන්නවා නැත්නම් තමයි ගන්න ඒ වැටිතෙන් ගන්න දෙයක් නෑ. අද විශාල තුවාලයක් ඇති වෙනවා. ඒ නිසාම ඒ තරම් අන්තරාදායකයි මේ ප්‍රබල අම්ල කියන ඒවා. නැත්නම් මේ අධිසාන්ද්‍ර අම්ල. ඒ නිසාම මේවට තියෙන මේ විකාදන ගුණයන් මේ වගේ ඉෂ්ටිකර විදියට නැත්නම් සලකුණු විදියට ලකුණු කරලා තියෙනවා. ඒ ලකුණු ඔබේ පෙළ පොතේ පෙන්නනවා. පෘෂ්ඨයක් මතට වැටුනොත් මේකේ සිදුවන විකාදන, ඒ වගේම සම මතට වැටුනොත් සමේ ඇතිවන පිලිසුම් විකාදන වගේ වුණා. ඊට පස්සේ අපි ලියමු මෙන්නම දෙවැනි එක තරු ලකුණ දාලා දෙවැනි තරු ලකුණ ලියන්න. දෙවැනි ඡේදයක් විනාකිරි දෙහිෂ ආදිය විනාකිරි දෙහිෂ ආදියෙහි විනාකිරි දෙහිකමා දෙහිෂ ආදියෙහි දෙහිෂ ආදියෙහි ඇඹුල් රසයක් විනාකිරි කමා දෙහිෂ ආදියෙහි ඇඹුල් රසයක් විනාකිරි කමා දෙහිෂ ආදියෙහි ඇඹුල් රසයක් ඇති බව ඔබ අධ්‍යයනය කර ඇත. විනාකිරි කමා දෙහිෂ ආදියෙහි ඇඹුල් රසයක් ඇති බව ඔබ අධ්‍යයනය කර ඇත. එනම් අම්ලයක් මගින් දිවට ඇති කරන සංවේදනය. ඇඹුල් රසයකි. හරි. දෙවෙනි තර ලකුණ වලට මේක දාගමු. Na ධන HCl හැදෙනවා. NaCl ධන H2O. ඒ කියන්නේ H2 O and H2. ඒ කියන්නේ ඕනම තනුක අම්ලයක් හයිඩ්‍රජන් වඩා සක්‍රියතාවයෙන් ඉහළ ලෝහයක් සමග ප්‍රතික්‍රියා කරාම අදාළ ලෝහයේ ලවණයක් හයිඩ්‍රජන් වායුවත් නිපද වෙනවා. අපි ලියමු හයිඩ්‍රජන්ට වඩා සක්‍රියතාවයෙන් ඉහළ ඕනෑම ලෝහයක් සමග හයිඩ්‍රජන්ට වඩා සක්‍රියතාවයෙන් ඉහළ ඕනෑම ලෝහයක් සමග
තනක අම්ලයක් ප්‍රතික්‍රියා කර. තනක අම්ලයක් ප්‍රතික්‍රියා කර. තනක අම්ලයක් ප්‍රතික්‍රියා කර. එම ලෝහයේ ලවණය හා එම ලෝහයේ ලවණය හා එම ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව නිපදවයි. එම ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව නිපදවයි. ඉක්මනට දාගන්න මේක. මේ සමීකරණ දාගන්න. ලෝහයේ ලවණයයි හයිඩ්‍රජන් වායුවයි නිපදවන එක. ඔයිට යටි. ඉක්මනට ලියා ගන්න. හරිද පුතේ ඉවරයිද? ලියගෙන ඉවරයිද? ඔව් සර්. හරි ඊළඟට ලියන්න අපි කියමු. ඕනෑම ලෝහ කාබනේටයක් හෝ ඕනෑම කාබනේටයක් හෝ බයිකාබනේටයක් සමග ඕනෑම කාබනේටයක් හෝ බයිකාබනේටයක් සමග තනුක අම්ල ප්‍රතික්‍රියා කර. තනුක අම්ල ප්‍රතික්‍රියා කර ඕනෑම කාබනේටයක් හෝ බයිකාබනේටයක් සමග තනුක අම්ල ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි. කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි. ලෝහ කාබනේට හෝ බයිකාබනේට සමග ප්‍රතික්‍රියාවේදී ලෝහ කාබනේට හෝ බයිකාබනේට සමග ප්‍රතික්‍රියාවේදී බයිකාබනේට සමග ප්‍රතික්‍රියාවේදී අදාළ ලෝහයේ ලවණයත් කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජලයත් නිපද වේ. කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජලයත් නිපද වේ. දැන් බලන්න ඉන්න ලෝහ කාබනේට් එක ප්‍රතික්‍රියාව. කැල්සියම් කාබනේට් CaCO3 ප්‍රතික්‍රියා කරනවා HCl එක්ක. හැදෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් හා ජලය. වන්න ඒ ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ ලෝහ කැල්සියම්ගේ කාබනේටයක් එක්ක ප්‍රතික්‍රියාව. ඉක්මනට දාගන්න මේක. ඉක්මනට මේක දාගන්න.